समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजन्स सुनन्तु सग्गमोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස උදයත්ත ගාමිනී පඤ්ඤාති සද්ධාවන්ත කාරුණික පින්නතුනි සෑම දිනම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජානන් වහන්සේ ලොවට සැනසෙල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් කාලයේ පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දිනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව. අද ධර්ම දේශනාවෙහි දායකත්වය බාර අරගෙන කටයුතු කරන්නේ මා කඳුර ගෝනවිල පදිංචි ඉන්ද්‍රා ගුණසේකර මහත්මිය, පී.ඒ. ජයතිලක මහත්මයා, ශානක රොෂාන් ජයතිලක මහත්මයා, සුමුදු සසිකලා මහත්මිය ඇතුළු පින්වත් පවුලේ හැම දෙනා තමයි කල්යාණ මිත්‍ර සමාගමක් බවට පත් වෙලා අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන්නේ. ඉතින් පින්වත් හැම දිනාටම මේ උදාාර කුසලය උතුම් ධර්ම අවබෝධී පිණසම වේවා කියන ආශිංසනෙන් අපි මේ ධර්ම දේශනාව ආරම්භ කරනවා. පින්නතුනි මාතෘකා කරගන්නට යෙදුනේ ඊටාම ලස්සන සූත්‍ර දේශනාවක්. ඒ වගේම හිතට ලොකු සැනසෙල්ලක් හදා ගන්නට, ඒ වගේම ධර්මයේ තුල ගමන් කරන්නට, ධර්මයේ මහා පිළිසරණක් රැකවරණයක් හදා ගන්නට බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් දේශනාවක් තමයි මාතෘකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ. මේ දේශනාවේ නම නගරූපම සූත්‍රය. අපේ බුදුරජාණන් වහන්සේ මේ සත්වයන්ට ධර්මය දේශනා කරනකොට එක එක විදිහට උපක්‍රමශීලීව තථාගතයන් වහන්සේ ධර්මය අවබෝධ කරනවා. සමහර අවස්ථාවලට එක එක දේවල් උපමා කරලා භාග්‍යතුන් වහන්සේ වදාළ විසිතුරු දේශනා රාශියක් සූත්‍ර පිටකයේ තුල තියෙනවා. අන්න ඒ වගේ නගරයක් උපමා කරලා බුදුරජාණන් වහන්සේ වදාළ සනාතන රැකවරණය හදලා දෙන දහම් කරුණු රාශියක්
මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භික්ෂුන් වහන්සේලාට මහණෙනි නගරයක් ආරක්ෂා කරගන්න රජුරු කරුණු 7කින් දක්ෂ වෙන්නට ඕන ඒ නගරය ආරක්ෂා කර ගන්නට. ඊළඟට අභ්‍යන්තරික කාරණා 4කුත් තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඒ අභ්‍යන්තරික කාරණා 4ත් සම්පූර්ණ වුණොත් ඒකට කියනවා රජ්ජුරුවන්ගේ ආරක්ෂිත රාජ්‍ය කියලා. එහෙමනම් තථාගතයන් වහන්සේ මෙතන නගරයක් කියලා වදාළේ පින්නතුනි අපි හිතන මේ පුංචි නගරයක් නෙවෙයි. කොළඹ නගරේ, ගාලු නගරේ එහෙම නගරයක් නෙවෙයි. මෙතන නගරයක් හැටියට බුදුරජාණන් වහන්සේ වදාළේ රජ කෙනෙකුට අයිති විජිතයක්. කියන්නේ රාජ්‍යයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ රාජ්‍යය ආරක්ෂා කරගන්න රජුරෝ කරුණු 7කින් දක්ෂ වෙන්නට ඕනේ මුලින්ම. මොනවද මේ කරුණු 7? පළවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒසිකා ස්තම්භයක් තියෙන්නට ඕන. ඒසිකා ස්තම්භය කියලා කියන්නේ ඇත්තටම ගල් කණුවක්. පින්නතුල අහලා තියෙනවා ඉන්ද්‍රකීලය ගැන. ඉන්ද්‍රකීලය කියලා කියන්නේ අපි හිතමු අඩි 20ක ලොකු කණුවක් නම් අඩි 10ක් පොළොවට බස්සනවා. උඩට තියෙන්නේ අඩි 10යි. ඒකට මේක කොහෙන් හුළඟාවත් සුළු සුළඟක් ආවත් මේක හෙල්ලෙන්නේවත් නැහැ. අන්න ඒ වගේ එකක්. ඒතර මේ ඒසිකා ස්තම්භය කියලා කියන්නේ ඒ වගේ උස ගල් කණුවක්. ඉතින් මොකද රාජ්‍යය කියලා මේක හඳුන ගන්නට මොකක් හරි ස්මාරකයක් දෙන්න බෑ. දැන් අපේ රට නම් මුහුදෙන් වට වෙලා. නමුත් සමහර රාජ්‍යයන් තියෙනවා ගොඩබිමෙන් තමයි වෙන් වෙන්නේ. එහෙමනම් ඒ ප්‍රධාන දොරටුව ළඟ ලොකු උස ගල් කණුවක් තියෙන්නට ඕන. ඒකෙන් තව ප්‍රයෝජන ගන්නත් පුළුවන්. ඒ රාජ්‍යයට අයිති දජය ඒ ගල් කණුවේ දාන්න පුළුවන්. ඒ වගේම සතුරු ආක්‍රමණයක් වෙනවනම් ඒ ගල් කණුව උඩට ගිහලා බලන්නත් පුළුවන්. එනිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා රාජ්‍යයක් ආරක්ෂා කරගන්න රජුරෝ මුලින්ම කරන්නට ඕන මේක රාජ්‍යයක් කියලා හඳුන ගන්නට ඒසිකා ස්තම්භයක් ස්ථාපිත කරන්නට ඕන, හදන්නට ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා දෙවනුව මේ රාජ්‍ය වටේට පරිඛා කියලා ධර්මයේ සඳහන් වෙනවා දියාගලක් හදන්නට ඕන. පින්නතුනි දියාගලක් තියෙනකොට එක පාරටම මේ රාජ්‍යයට සතුරන්ට ඇතුල් වෙන්න බෑ. පින්නතුල අහලා ඇති පසුගිය කාලවල අපේ රටේ යුද්ධයක් තිබුණා. ඒ කාලවල හමුදාවන් කරපු දෙයක් තමයි සතුරන්ගේ ඒ ගමන වළක්වන්න ලොකු දියාගල් කැපුවා. බලන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ රාජ්‍ය වටේට ලොකු දියාගලක් ගැඹුරු පළල් දියාගලක් තියෙනවා නම් එකපාර මේ රාජ්‍යයේ ආක්‍රමණය කරන්න බෑ. එහෙනම් පරිකාව කියලා කියන්නේ ගැඹුරු පළල් දියාගලක් තියෙන්නට ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනම අනුපර්යාය පත. අනුපර්යාය පත කියලා කියන්නේ පින්නතුනි ඇත්තටම ඒ රාජ්‍ය වටේට දියාගලින් මෙහා පැත්තේ වාහනයක් යන්න පුළුවන් විදිහට ඒ කාලේ නම් අස්ව කරත්තයක්. කෙසේ හෝ වාහනයක් යන්න පුළුවන් විදිහට හොඳ පිරිසිදු පාරක් තියෙන්න ඕන. ඒකේ තේරුම රටේ අභ්‍යන්තරික බාහිර මොනවා හරි ගැටලු ප්‍රශ්න තියෙනවා නම් කුමන්ත්‍රණ තියෙනවා නම් ඒවා හොයාගන්න පුළුවන්. ඊළඟට හතරවෙනි කාරණේ ආයුධන් සම්නිශ්චිතං. හොඳ අවිගබඩාවක් තියෙන්නට ඕන.
සතුරු ආක්‍රමණයක් ආවොත් ප්‍රතිප්‍රහාර එල්ල කරන්න රජුරුවන් ළඟ අවි ආයුධ නැත්තම් රජුරුවන්ට නිකම්ම යටත් වෙන්න සිද්ධ වෙනවා. එහෙමනම් දක්ෂ රජ කෙනෙක් හොඳ අවිගබඩාවක් ඔහු සතුව තියෙන්නට ඕන. ඊළඟට පින්නතුනි බහු බලකායෝ. ආයුධ තිබ්බට බෑ හොඳ බලකායක් ඉන්නත් ඕන. ඒ කාලේ නම් චතුරංගනී සේනාව. ඉතින් අද කාලේ ත්‍රිවිධ හමුදාව. ඉතින් හමුදාව විශාල වශයෙන් ඉන්නට ඕන අවශ්‍ය ප්‍රමාණයට. ඒකයි බහු බලකායෝ කියලා කිව්වේ. ඊළඟට පින්නතුනි 6 වෙනි කාරණේ දෝවාරිකෝ. දෝවාරිකෝ කියලා කියන්නේ දක්ෂ දොරටු පාලකෙක් ඉන්නට ඕන. දක්ෂ දොරටු පාලකෙක් දෝවාරිකෝ. ඒ දොරටු පාලකයා ඉන්න ඕන කියලා කියන්නේ ඉස්සර රාජ්‍යවල පින්නතුනි වටේම වහගෙන එක තැනකින් තමයි ඇතුල් වෙන්න පිට වෙන්න තියෙන්නේ. ඒ දොරටුව ළඟ ඉන්නවා හොඳ දොරටු පාලකෙක්. එයාට මූණ දැක්කහම ඉවට වගේ වැටෙනවා මෙයා නම් රාජ්‍යයට හිතවත් මෙයා අහිතවත් කියලා. අන්න ඒ වගේ දක්ෂ ඥානවන්ත දොරටු පාලකෙක් ඉන්නට ඕන. නැත්තම් ඉතින් හතුරන්ට නිකම්ම ඇතුල් වෙන්න පුළුවන්. ඊළඟට ප්‍රාකාරේන රට වටේටම ප්‍රාකාරයක් දාන්න පුළුවන් නම් ඒක තවත් හොඳයි. ඔන්න දැන් රජුරුවන්ගේ ආරක්ෂිත රාජ්‍යය. ඒ කරනාටක දැන් පින්නතුලට මතකයි. ඊළඟට අභ්‍යන්තරික කාරණා 4ක් සඳහන් වුණා. මේ රාජ්‍ය ඇතුලේ අංක 1ට තියෙන උන ජලය. මොකද මිනිසුන්ගේ අත්‍යවශ්‍ය දෙයක් තමයි වතුර. වටේ මොන ආරක්ෂාව දාගෙන හිටියත් ඇතුලේ වතුර නැත්තම් නිකම්ම මිනිස්සු මැරෙනවා. එහෙනම් ඇතුලේ ජලය තියෙන්නට ඕන. ඊළඟට මිනිසුන්ගේ ප්‍රධාන ආහාරය තමයි ධාන්‍ය. ධාන්‍ය ගබඩා කරලා තියෙන්නට ඕන. ඊළඟට පින්නතුනි අපරන්ත භෝග සමග ඒ සතුන්ට අවශ්‍ය කරන තෘණ ආදී දේවල් තියෙන්නත් ඕන. අපරන්ත භෝග කියලා කිව්වෙ ඉතින් මුං මෑ පරිප්පු ඒ වගේ දේවල්. ඊළඟට අවසාන කාරණය මනා සෞඛ්‍ය සේවයක් තියෙන්නට ඕන. සෞඛ්‍ය සේවයක් තිබුණ නැත්නම් වසංගතයක් ආවා. යුද්ධයක් ආවා. මුළු ජනතාව විනාශ වෙන්න පුළුවන්. මෙන්න මේ සියලු දේවල් සම්පූර්ණ වුණොත් ඒකට කියනවා රජුරුවන්ගේ රාජ්‍යය. අන්න නියම ආරක්ෂිත රාජ්‍යය. ඉතින් බුදුරජාණන් වහන්සේට මේ රාජ්‍යයක් ආරක්ෂා කරගන්න විදිහ කියලා දෙන්න අවශ්‍ය වුණේ නැහැ. තථාගතයන් වහන්සේ මේක උපමා කරලා අපේ ජීවිතයට සැනසෙල්ලගෙන දෙන ධර්මකාරණා රාශියක් දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා අපේ ජීවිතය ධර්මයෙන් ආරක්ෂා කරගන්නට. අපි හැමෝම කැමති අපේ ජීවිතයට ධර්මය තුලින් මහා පිළිසරණක් රැකවරණයක් සැනසීමක් හදාගන්න අපි හැමෝම ආසයි. මොකද අපි දන්නවා අපි මහා කාලයක් ජීවත් වෙන්නේ නැහැ. තාම කෙටි කාලයක් මේක පුංචි නවාතනක් වගේ. ඊළඟට පින්නතුනේ මේ ජීවිතේ මොන වෙලාවෙ අපට යන්න වේද කියලා කාටවත් කියන්නත් බෑ. දැන් මේවා ගැන කතා කරනකොට ඍණාත්මකයි කියලා එහෙම හිතන්න එපා. මේක තමයි නියම ධනාත්මක චින්තනය. අප්‍රමාදයේ ඇති වෙන්න නම් අපේ මේ යථා ස්වභාවය අපි හොඳට දැනගෙන ඉන්නට ඕන. එහෙමනම් අපේ ජීවිතයට මහා සැනසෙල්ලක් සනාතන රැකවරණයක් හදාගන්න හේතු වන කාරණා ටික දැන් අපි බුදුරජාණන් වහන්සේ වදාළ පිළිවෙලටම හොයලා බලමු. දැන් රාජ්‍යයක් නම් පළවෙනියට කිව්වේ අර ගල් කණුවක්නේ. ජීවිතයක් ධර්මයෙන් ආරක්ෂා කරගන්න
අවශ්‍යම කරන දේ තමයි සද්ධාව. පින්නතුනේ සද්ධාව තියෙනවා නම් හැම වෙලෙම සැනසෙල්ල ඉන්න පුළුවන්. සද්ධාව කියන එක පින්නතුලා දන්නවනේ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ පිළිබඳව තියෙන ප්‍රසාදය තමයි සද්ධාව කියලා කියන්නේ. හැබැයි සද්ධාව උඩ බලාගෙන හිටියට ලැබෙන්නේ නැහැ. ඇති වෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේගේ අවබෝධයේ පිළිබඳව ප්‍රසාදය ඇති කරගන්න නම් අපි මොකද්ද කරන්න ඕන? අපි පින්නතුනේ කාන්තෙන්ම ධර්ම ඉගෙන ගන්න ඕන. නැත්තම් කොහොමද අපට අවබෝධය ඇති වෙන්නේ? එදා බුදුරජාණන් වහන්සේ වක්කලී ස්වාමීන් වහන්සේට වදාළේ වක්කලී මාව දකින්න ඕන නම් ධර්මයේ දකින්න. ධර්මයේ දකින්න නම් පින්නතුනේ අපි ධර්ම ඉගෙන ගන්න ඕන. ඇත්තෙන්ම මේ ධර්මයේ ඉගෙන ගන්න තමයි බුදුරජාණන් වහන්සේ කවුද කියලා අපට අවබෝධයක් ඇති වෙන්නේ. පින්නතුනි ඒ ධර්මයේ තුලින්ම තමයි අපිට මේ ප්‍රසාදය ඇති වෙන්නේ. අනේ මං සරණ ගිහිල්ලා ඉන්නේ එසේ මෙසේ උත්තමෙක් නෙවෙයි. මේ වගේ මහා අවබෝධයක් තියෙන උත්තමෙක් කියලා අපට මේ සූත්‍ර දේශනා කියවනකොට අභිධර්මයේ විශේෂයෙන් ඉගෙන ගන්නකොට ඊළඟට පින්නතුනි විනය පිටකේ ඉගෙන ගන්නකොට අපට ලොකු අවබෝධයක් ඇති වෙනවා. එහෙමනම් ඒ අවබෝධය තුළින් ඇති වෙන ප්‍රසාදය තමයි සද්ධාව කියලා කියන්නේ. එතකොට මේ සද්ධාව අත්‍යවශ්‍ය දෙයක් මේ ධර්ම මගට. මේක පින්නතුලට අපි හැමදාම කියලා තියෙනවා. සද්ධාව දිනුන් නැත්තම් පින්නතුනේ මුකුත්ම කරන්න බෑනේ. දානයක් දෙන්න බෑ, අඩුපාඩු පේන්නේ. බණක් අහන්න බෑ, එතනත් වෙන මොන හරි දෝෂයක්. ඊළඟට සිල් ආරක්ෂා කරන්න බෑ. කොතන ගියත් අඩුපාඩුමයි පේන්නේ සද්ධාව නැති කෙනාට. සද්ධාව තියෙන කෙනා ඒව හොයන්නේ. එයා තනිකරම පුදුමාකාර සතුටකින් ඉන්නවා. අනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සියලුම කෙලෙස් නැති කළා අරහං සද්ධාවන්ත හිතන්නේ එහෙම. පරෝපදේශ රහිතව ධර්මය අවබෝධ කළා සම්මා සම්බුද්ධ සියලුම විද්‍යාවන් දැනගෙන විද්‍යාවන් තුළ ජීවත් වුණා විද්‍යාචරණ සම්පන්න සුන්දර ගමනකින් සුන්දර නිවනට වැඩම කළා සුගතෝ. ඒ වගේම සියලු ලෝකයන් අවබෝධ කරගෙන ඒ ලෝකයන්ගෙන් ඈතර වුණා ලෝකවිදු. දමනය කරන්න අමාරු යක්ෂයන් මාරයන් මනුස්සයන් හැම කෙනෙක්ම දමනය කළා. අනුත්තරෝ පුරුෂ ධම්මසාරති. දෙව් මිනිසුන්ට ශාස්ත්‍රුන් වහන්සේ සත්තා දේව මනුස්සාන. ඒ වගේම මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අන් අයට මේ ධර්මය අවබෝධ කෙරෙව්වා බුද්ධෝ. සියලු බුදුගුණ දරා ගන්න උන්වහන්සේ භාග්‍යවන්තයි භගවා. මේ විදිහට පින්නතුනි බුද්ධාලම්බන ප්‍රීතියෙන් සද්ධාවන්තයා ඉන්නේ. මොකද සද්ධාව දිනු වෙන්න මුළු ලෝකයේම එක පැත්තක් වුණත් සද්ධාවන්තයා බුදුරජාණන් වහන්සේගේ පැත්තේ. හැබැයි අවබෝධයෙන් පහදින්නට ඕන. දැන් බලන්න සෝතාපන්න වෙනකොට තියෙන විශේෂ ලක්ෂණයක් නොසෙල්වෙන ස්ථීර පැහැදීමක් ඇති වෙනවා. ඒ පැහැදීම කාටවත් කඩන්න බෑ. සෝවාන් ආර්ය ශ්‍රාවකයා දන්නවා ලෞතර බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා. ඒක අවබෝධයෙන්ම දන්නවා. ඉතින් එහෙමනම් අපි හැමෝටම මේ ධර්ම ගමන යන්න රටක් කියලා හඳුන ගන්න ගල් කණුවක් ඕන වගේ ඇත්තටම පින්නතුනි සද්ධාව කියන එක නම් අත්‍යවශ්‍යයි. සද්ධාව නැති තැන පිරිහීමක්මයි. ධර්මයේ ඉස්සරහට යන්න බෑ. එහෙනම් අපේ පින්නතුල්ලා මේ ධර්මයේ හොඳට ශ්‍රවණය කරලා ධර්මයේ ඉගෙනගෙන ධර්මයේ ගැටලු තැන් විමසලා ධර්ම සාකච්ඡා කරලා
මෙන්න මේ කියන අවබෝධය ඇති කරගන්න ඕන. ඒ සඳහා ඉතින් කල්යාණ මිත්‍ර ඇසුර උපකාර වෙනවා. ඉතින් කල්යාණ මිත්‍ර ඇසුර කියන එක පින්නතුලට අද තියෙනවා. ඉතින් නොයෙක් විදිහට මේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන්න ලැබෙනවා. ඉතින් මේ කල්යාණ මිත්‍ර ඇසුර නොඅඩුවම ඇත්තටම ලැබෙනවා. ඉතින් කල්යාණ මිත්‍රයා නිසා තමයි අපට ධර්මය ලැබෙන්නේ. මේ ධර්මය නිසා තමයි සද්ධාව ඇති වෙන්නේ. නිකන් ඇති වෙන සද්ධාව ඇති වැඩක් නැහැ. ඒකෙ පින්නතුනේ මුලක් නැහැ. ඔහේ නිකන් පහදිනවා ආයෙත් අපහදිනවා. අපේ බොහෝ දෙනෙකුට තියෙන දෙයක් තමයි ඉක්මනට නිකම් පහදිනවා ඉක්මනට අපහදිනවා. ඒ දෙකම වැරදි. ඉක්මනට පහදින එකත් වැරදි ඉක්මනට අපහදින එකත් වැරදි. අපි කල යුත්තේ අවබෝධයෙන්ම පැහැදීම තමයි අත්‍යවශ්‍ය. ඒ සඳහා ධර්මයම ඉගෙන ගත යුතුයි. අද බොහෝ දෙනා කියනවානේ ධර්මය වුණත් ඉගෙන ගන්න එහෙම මහන්සි වෙන්න දෙයක් නැහැ. මේක කරගෙන යනකොට අවබෝධ වෙයි. ඒක වැරදි අදහසක්. ඒ නිසා පින්වත් හැමදෙනාම මෙන්න මේ උතුම් සද්ධාව දිනු කරගන්න මහන්සි ගන්නට ඕන. ඒක පළවෙනි කාරණය. ඊළඟට පින්නතුනේ දෙවැන්න රාජ්‍යයක් නම් කිව්වේ මොකද්ද? දියාගලක්. ජීවිතයක් ධර්මයෙන් ආරක්ෂා කරගන්නට අත්‍යවශ්‍ය වන දෙවෙනි කාරණේ තමයි ලැජ්ජාව. හිරිය කියලා කියන්නේ. මෙන්න මේ ලැජ්ජාව අපට තියෙන්න ඕන. ලැජ්ජාව කියන එක ඇත්තටම මෙතන කියන්නේ අකුසල් කරන්න. කයෙන් වචනයෙන් සිතින් වැරදි කරන්න අපි ලැජ්ජා වෙන්නට ඕන. අද සමහරුන්ට මේ ලැජ්ජාව ගෑවිලාවත් නැහැ. එහෙමයි ඉන්නවා. තමන් කරන දුරාචාරය ඔක්කොම ප්‍රසිද්ධිය කියන අය නැද්ද? ඉන්නවා. තමන් ප්‍රාණඝාත කරා නම් ඒක උඩ පැන කියන අය ඉන්නවා. හොරකම් කරපුවා ඒවත් කියන අයත් ඉන්න. කියන්නේ කරන්න ලැජ්ජාව විතරක් නෙමෙයි ඒවා කියන්නවත් ලැජ්ජා. එතකොට බලන්න කරන්න කිසිම ලැජ්ජාවක් නැහැ. ඉතින් කරලා වෙනලා මහ ලොකුට කියන්නේ. එහෙම ලැජ්ජාවකුත් නැහැ. දැන් මෙතන කියන්නේ අකුසල් කරන්න ලැජ්ජා වෙන්න ඕන. නමුත් අද බොහෝ දෙනෙකුට පින්නතුනි අකුසල් කරන්න කියා ඒ අකුසල් කරපු අකුසල් කියා ඉන්නත් එයා කැමති. તો ලැජ්ජාව කොහෙද තියෙන්නේ? ලැජ්ජාව ඇත්තෙම නැහැ. දැන් බලන්න සමහර තමන් බොන ගාන බොන ප්‍රමාණය තමන් කාට හරි බැන්න නම් ඒ කියපු පරුස වචනේ කුණුහරුපය කියන්නේ නැද්ද? කියනවා. ඒ කියන්නේ ලැජ්ජාව නැහැ. එහෙමනම් පින්වත් හැම කෙනෙක්ම මතක තියාගන්න සද්ධාව තියෙන කෙනාට අනිවාර්යෙන්ම මේ ලැජ්ජාව ඇති වෙනවා. අනේ මම මේ විදිහට වැරදි කරන්න හොඳ නැහැ. ලැජ්ජයි. කයින් වැරදි කරන්න ලැජ්ජයි. වචනයෙන් වැරදි කරන්න ලැජ්ජයි. හිතින්වත් වැරද්දක් කරන්න ලැජ්ජයි. ඒ ලැජ්ජාව හරීම වටිනවා. මේක ලෝකපාලක ධර්මයක් නේ. අද අපේ සමහර අය ලැජ්ජ වෙන්නේ මේ ලැජ්ජා නොවෙන්න ඕන දේවල් වලට. ඒ කියන්නේ දැන් කෑම ටිකක් එහෙම කන්නකොත් ලැජ්ජයි පිටතැනකින්. ඊළඟට පින්නතුනේ Taman දන්න දෙයක් ඉදිරිපත් කරන්නකොත් ඔන්න ඒවට ලැජ්ජයි. අකුසල් වලට ලැජ්ජ නැහැ. මෙතන කියන්නේ ద్వාරත්‍රයෙන් අකුසල් කරන්න ලැජ්ජ වෙන්නට ඕන. දෙවෙනි කාරණය. එතකොට අපේ ජීවිතයේ සැනසෙල්ල හදාගන්න නම් ඔය විදිහට අපිට යන්න ඕන. මොකද කයෙන් වචනයෙන් සිතින් වැරදි කර යන මිනිස්සෙකුට කවදාවත් සැනසෙල්ලක් නැහැ. සීලවන්ත වුණාම පින්නතුනි පුදුමාකාර සැනසෙල්ලක් තියෙනවා. එහෙනම් ඒ සැනසෙල්ල හදාගන්න අපි සුචරිතය හොඳට පුරුදු කරන්න ඕන. හොඳට හිතලා බලන්න වැරදි කරන අයට කවදාකවත් සැනසෙල්ලක් නැහැනේ. එහෙමනම් දෙවනි කාරණේ පැහැදිලි ලැජ්ජාව. තුන්වැන්න බය. මේ ලැජ්ජා බය දෙක එකට යන්නේ. හිරි ඔත්තප්ප. දැන් රාජ්‍යයක කිව්ව අර දියාගලට මෙහා පැත්තෙන් වටේම යන්න පාරක් අනුපර්යාය පත කියලා කිව්වේ.
එහෙනම් ජීවිතයකට සැනසෙල්ල පිළිසරණ හදාගන්න තුන්වෙනුව අපේ ජීවිතයට ගලප ගන්න ඕනේ මොකද්ද? මොකද්ද ගලප ගන්න ඕනේ? අපේ ජීවිතයට ගලප ගන්නට ඕන බය. බය කියලා කියන්නේ පින්නතුනි අරකමයි. කයෙන් වචනෙන් සිතින් වැරදි කරන්න අපි බය වෙන්න ඕන. ඒ බය කියන එක අත්‍යවශ්‍ය දෙයක්. එහෙම නැතුව මේ හොල්මන් වලට තියෙන බය නෙවෙයි. දැන් බලන්න අපට මේ බය ඇති කරගන්න කොච්චර ක්‍රම තියෙනවද? අපිට සාමාන්‍ය පාරතොටට යනකොට බලන්න මිනිස්යන් වශයෙන් කොච්චර දුක් විඳින මිනිස්සු ඉන්නවද? සමහර මිනිස්සු හිතාගන්න බැරි තරම් අංග විකලයි. මම මේ අය පහත් කරනවා එහෙම නෙවෙයි. අපි ඒවා දැකලා එයාට අපි උපකාර කරන්න ඕන. හැබැයි මේවා දැකලා අපි හිතින් හිතන්න ඕන මේවා මෙහෙම නිකන් වෙච්ච දේවල් නෙවෙයි. ඉබේ වෙච්ච දේවල් නෙවෙයි. හේතුවක් නිසා මේවා වෙලා තියෙන්නේ. සංසාරේ සත්ව ඝාතනය, සත්ව හිංසාව කළා අන්න විපාක. එහෙමනම් අපි ඒවා තේරුම් ගන්නට ඕන. අන්න අංග විකල වෙන්න හේතුව. අනේ මම නම් සත්ව හිංසාව කරන්නේ අන්න බය ඇති කරගන්න. ඊළඟට බලන්න පින්නතුනි එදා වේල කණ්ඩ නැතුව අස්සරණව කිසිම පිළිසරණක් නැතුව ඉන්න හිටින්න තැනක් නැතුව ඒ වගේම නාගණ්ඩ වතුර ටිකක් නැතුව එහෙම මිනිස්සු නැද්ද? ඉන්නවා. ඊළඟට ඇඟට වස්ත්‍රයක් නැහැ. කුසට ආහාරයක් නැහැ. හිසට සෙවණක් නැහැ. අන්ත අසරණයි. ඒවා ඉබේ වෙන දේවල් නම් නෙවෙයි. හේතුවක් නිසා. ඒකනේ පටිච්චසමුප්පාදය කියන්නේ. හේතුවක් නිසා තමයි ඔය වෙලා තියෙන්නේ. අන්න බය ඇති කර ගන්නවා. අනේ මම නම් වැරදි කරන්නේ නැහැ. ඊළඟට බලන්න ඔය නපුංසකය කොච්චර ඉන්නවද? ඉතින් වැරදි කරපු නිසා කාමයේ වරදව හැසිරුණා. ඒ විතරක්ද? ගොළු අය පින්නතුල දැකලා නැද්ද? දැකලා තියෙනවා. ඒ ගොළු වෙලා ඉපදුනේ මොකක් නිසාද? බොරු කිව්වා. කේලාම් හිස් වචන. එහෙනම් මේ වචනේ කොච්චර පාලනය කරගන්නවද? බය ඇති කරගන්න බැරිද? පුළුවන්. ඒ වෙලාවට නිකාං විනෝදේ තකා බොරු කියන අය කොච්චර ඉන්නවද? හැබැයි මේ ධර්මය පිළිබඳ වැටහීමක් තිබුණා නම් බයක් ඇති වෙනවා. අනේ මගේ මොනම හේතුවක් නිසාවත් බොරුවක් නම් කියන්න හොඳ නැහැ. අර වගේ කෙනෙක් දැක්කහම අපි හිතින් අදිෂ්ඨාන කරගන්න අපට පුළුවන්. ඊළඟට බලන්න පින්නතුනේ පිස්සු හැදිච්ච මිනිස්සු කොච්චර ඉන්නවද උම්මත්තකෝ. ඇයි එහෙම උනේ? සංසාරේ මත්තතර බිව්වා. ඔය නොයෙක් වැරදි වැඩ කරා මුතු වෙලා ඉපදුනා. ඉතින් මත්තතර බෝතලයක් දකින්නවත් කැමති නෑ මේව හොඳට දාන්න කෙනෙක් නම්. අන්න බය ඇති කරගන්නට ඕන ඔය විදිහට. ඉතින් එහෙමනම් පින්නතුලට දැන් තේරෙනවා ජීවිතයේට ධර්මයෙන් ආරක්ෂාව වගේම මේ ජීවිතේ සතුටෙන් ඉන්න නම් අපි මේවා අපේ ජීවිතයට ගලප ගන්නට ඕන. මං හොඳාකාරවම දන්න දෙයක් මේවාට අපි ලැජ්ජ වුණොත් බය ඇති කරගත්තොත් ජීවිතේ පුදුම සැහැල්ලුවකින් ගත කරන්න පුළුවන්. ඒ සීලවන්තකම තියෙනවනේ. සීලවන්තකම තියෙනකොට පින්නතුනේ පුදුම සැනසෙල්ලක් තියෙනවා. ඉතින් එහෙමනම් දැන් පින්වත් හැමදෙනාම තීරුම් ගන්න කයෙන් වචනයෙන් සිතින් වැරදි කරන්න බය වෙන්නට ඕන. ඊළඟට හතරවෙනි කාරණේ රාජ්‍යයක් නම් කිව්වේ අවිගබඩාවක්. ජීවිතයක් ධර්මයෙන් ආරක්ෂා කරන්න ඊළඟට අත්‍යවශ්‍යම අංගය මොකද්ද? ධර්මය පිළිබඳව තියෙන අවබෝධය, බහුසුතකම. හොඳට බණ අහනවා, ඒ ධර්මයේ මතක තියාගන්නවා, ඒ ධර්මයේ ගැටලු තැන් තියෙනවා ඒවා විසඳ ගන්නවා. ධර්මය පිළිබඳව විසරදයක් බවට පත් වෙනවා. ධර්මඥානය. ධර්මඥානය තියෙනවා කියලා කියන්නේ පින්නතුනේ ඇත්තටම කෙනෙකුට යම් කිසි ප්‍රමාදයකට ලක් වුණත් එයාට ඉක්මනින් නැතිනේ නැගිටින්න පුළුවන්. ධර්මඥානය තියෙන කෙනාට.
දැන් බලන්න ධර්මඥානයේ කෙනෙකුට නැත්තම් කෙලෙස් වෙනකොට මොකද වෙන්නේ? කෙලෙස් එකම යනවන්නේ නේද? දැන් රාග සිතුවිලි නිපුතඥ කෙනෙකුට ඇති වෙනවා. කාම සිතුවිලි. ධර්මයේ දන්නේ නැති කෙනා අර කාමයේ එල්ලිලා ඉන්නවනේ. එයාට ඒක තේරුමක් නැහැ කින් ගැලවෙන්න විදියක්. ඒ සංකල්පනාම හිතා ඉන්නවා. ඒ ධර්මයක් දන්නේ නැහැ. ඊළඟට තරහක් ඇති වුනහම ධර්මයේ දන්නේ නැති කෙනා කොච්චර ඔක දිගට වැලක් වගේ අරජ යනවද? ඒ ද්වේෂයෙන්ම පුපුරා ඉන්නවා. එහෙම නැද්ද? එහෙම ඉන්නවා. ඇයි? ධර්මයේ පිළිබඳව යාට වැටහීමක් නැහැ. බලන්න බහුසුතකම නැහැ. ඊළඟට පින්නතුනි හිත විප්සිත වුණාම ධර්මයේ දන්නේ නැති කෙනා තවත් විප්සිත වෙන වැඩ තමයි කරන්නේ. එක්ක බොනවා එක්ක රණ්ඩුවට යනවා ඔය වගේ වැඩ තමයි. නමුත් බලන්න ධර්මයේ දන්න කෙනා ධර්මයේ දැනගත්තා කියලා එකපාරම කෙලෙස් වලින් අහුවෙන්නේ නැතුව ඉන්නවා කියලා මම කියනව නෙවෙයි. එහෙම කෙලෙසයකට අහු වුණත් වහාම සිහිය පිහිටවලා එයා දන්නවා ඒකට දෙන්න ඕන ප්‍රතිකර්ම. වහාම එයා රාගය ඇති වෙනකොට අසුබේ දාන ඉස්සරහට. ද්වේෂය ඇති වෙනකොට එයා වහාම මේක නම් ඇත්තට හොඳ නෑ දිකට යන්න හොඳ දෙයක් නෙවෙයි කියලා මෛත්‍රිය ඉස්සරහට දානවා. හිත විප්සිත වෙනකොට කොහේ හරි තැනකට විවේක තැනකට ගිහලා ටිකක් හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නවා. බලන්න. ධර්මයේ ලැබෙනකොට ධර්මයේ තියෙනකොට කොච්චර පිළිසරණක් පිහිටක් ලැබෙනවද? එහෙමනම් පින්නතුනේ අපි ධර්ම ඉගෙන ගන්නට ඕන. දැන් භික්ෂුන් වහන්සේ නමක් වුණත් විනය ඒ ශික්ෂාපද ඉගෙන ගන්න නැතුව කොහොමද විනය ආරක්ෂා කරන්නේ? ධර්මයේ දන්නේ නැත්නම් මේ පින්නතුන්ලා ධර්මයේ තුල හැසිරෙන්න විදිහක් නැහැ. අධර්ම කාරණා නොයෙක් දේවල් ධර්මයේ කියලා හිතාගෙන ඒවා පිළිපදින්න පුළුවන්. ඒකෙන් පිටක් නැහැ. එහෙනම් අපි මුලින්ම ධර්මය ඉගෙන ගන්නට ඕන. ඇත්තටම මේ ධර්මය ඉගෙන ගන්න ලැබෙනවා කියලා කියන්නේ පුංචි වාසනාවක්ද කියලා බලන්න. සාරාංශකයේ කල්පලක්ෂයක් පාරමී ධර්මයන් සම්පූර්ණ කරලා මේ හොයාගත්ත නිර්මල ධර්මයේ පින්නතුනේ අද ජීවමානයිනේ. ඒ ධර්මයත් අපි ඉගෙන ගන්න නැත්තම් මොඩකමක්ද? දැන් බලන්න මේ ධර්මයේ එක වචනයක් කෙනෙකුට කරුණු සහිතව එහෙම නෙවෙයි කියලා කියන්න බෑ. ඒ ධර්මය ඉගෙන ගන්නකොට ඒ කාන්තෙන් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තියෙන වටිනාකම අපට දැනෙනවා. එහෙමනම් හැම කෙනෙක්ම හිතට ගන්න මේ ධර්මයේ ඉගෙන ගන්න ලැබිච්ච අවස්ථාවේ අපි ඉගෙන ගන්න ඕන. දැන් බාහිර දේවල් ඉගෙන ගන්න අපි කොච්චර වෙහෙසෙනවද නේද? අපේ දරුවෝ කොච්චර අම්මලා තාත්තලා ඒවට මෙහෙවනවද? හැබැයි ධර්මයේ ඉගෙන ගන්න ඔය කියන තරම් පිළිසරණක් ඔය තරම් කියන උත්සාහයක් නැහැ. එහෙමනම් අපිට මේ ජීවිතේ පමණක් නෙවෙයි සාංශාරික ජීවිතේම සුවපත් කරන්නට උපකාර වන දේ තමයි මේ ධර්මය. ඒ ධර්මයේ ඉගෙන ගැනීම ඉතාම වටිනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වදාළේ මේ රාජ්‍යයට සතුරු ප්‍රහාරයක් එනකොට ඒ ප්‍රහාර වළක්වන්න ප්‍රතිප්‍රහාර එල්ල කරන්න අපි ළඟ අපි තියෙන්න ඕන. අන්න ඒ වගේ තමයි ධර්මය අපි ළඟ තියෙනවා නම් ඕනම කෙලෙසයක් එන කෙලෙසයට පහර දෙන්න පුළුවන්. ඒ තමන් ළඟ අවශ්‍ය අවබෝධය බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තමන් ළඟ තියෙනවා. එහෙමනම් අපි හැමෝම මේක හිතට ගන්න ඕන දෙයක්. ධර්මයේ හොඳට ඉගෙන ගන්නට ඕන. ඒක පුදුම වාසනාවක් පින්නතුනි. කෙනෙක් විවේකීව ඉඳගෙන මේ ත්‍රිපිටකයේම කියවිනවනම් කොච්චර දෙයක්ද? දහම් පොත් මම මේ භාවනාවක් ගැන නෙවෙයි. අපි හිතමු කෙනෙකුට විවේකී තියෙනවා නම් මේ පොතපත කියමින් මේ ධර්මයේ පිළිබඳව අවබෝධයක් හදාගෙන ඉන්නවා නම් කොච්චර වටිනවද? එහෙමනම් හැම කෙනාම හිතට ගන්න මේ බහුසුතකම අත්‍යවශ්‍යයි. ජීවිතයේ සැනසෙල්ල හදාගන්න පිළිසරණ රැකවරණේ හදාගන්න. ඊළඟට රාජ්‍යයක් නම්
පස්වෙනි කාරණේ කිව්වෙ මොකද්ද? බහු බලකායෝ. ඒ කියන්නේ හොඳ බලකායක්. ජීවිතයක් ධර්මයෙන් ආරක්ෂා කරගන්නට අවශ්‍ය කරන වටිනාම දෙයක් තමයි වීරිය. ඒ කියන්නේ ඉතින් අමුතුවෙන් නම් කියන්න දෙයක් නැහැ. වීරිය නැත්තම් ලෞකික ජීවිතේවත් සාර්ථක කරගන්න බෑ. ලෝකෝත්තර ජීවිතේ මේ කෙලස් කපනවා කියන එක වීරිය නැති කම්මැලියෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙනම් වීරිය කියන එක තියෙන්න ඕනේ. ආතාපි සම්පජානු සතිමා කියන තැන ආතාපි කිව්වේ මෙන්න මේ වීරිය. නැගී සිටි වීරිය තියෙන්නට ඕන. වීරිය නැති කෙනාට ධර්ම ඉස්සරහට යන්න බෑ. මොකද්ද මේ වීරිය කියන්නේ? වීරිය කියලා කියන්නේ පින්නතුනි නූපන් අකුසල් නූපදවාලන වීරිය. සතර සම්මප්පදානවල සඳහන් වන්නේ එහෙමනේ. උපන් අකුසල් ප්‍රහාණය කරන වීරිය. දැන් අකුසලයක් ඇතුළට ආවනම් ඒක වහාම අයින් කරන්න දක්ෂ වෙන්න ඕන. ඒ දක්ෂකම තමයි වීරිය කියලා කියන්නේ. ඊළඟට නෝපන් කුසල් උපදවා ගන්න දක්ෂ වෙන්න ඕන. උපන් කුසල් තහවුරු කර ගන්න දක්ෂ වෙන්නට ඕන. ඉතින් මෙන්න මේ වීරිය කියන එක අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් ඒවා පිළිබඳව පින්නතුල ඕන තරම් කරුණු දන්නවා. නමුත් මේ දේශනාව සම්පූර්ණ වෙන්න අපි මේ කාරණා මතක් කරන්නේ එහෙමනම් වීරිය කියන එක අත්‍යවශ්‍යයි මේ ධර්ම ගමනට. 6 වෙනි කාරණය. රාජ්‍යයක් නම් දෘঢ় පාලකෙක්. ජීවිතයට සැනසෙල්ල රැකවරණය හදාගන්න අවශ්‍ය කරන 6 වෙනි කාරණේ තමයි සිහිය. රාජ්‍යයකට හතුරෙක් ඇතුල් වෙන්න ඉඩ නොදී දොරටු පාලකයා වළක්වනවා වගේ අපේ සිත තුළට කෙලෙස් ඇති වෙන්නේ කොහෙන්ද? මේ ඉන්ද්‍රියන්ගේ මාර්ගයෙන්. ආයතනවල ආයතන හරහා. ඒ කියන්නේ ඇස, කන, නාසය, දිව, ඊළඟට මේ කය සහ සිත. මෙන්න මේ ආයතන හරහා තමයි අපිට පින්නතුනි කෙලෙස් හටගන්න. නේද? කෙලෙස් හටගන්නේ හරහා. එහෙමනම් ඒ කෙලෙස් ප්‍රහාණය කරන්නට අපේ සිහිය තියෙන්නට ඕන. සිහිය නැතුව මේ වැඩේ කරන්න පුළුවන් කමක් නැහැ. ඒක තමයි දොරටු පාලකෙක් හැටියට උපමා කළේ. එතකොට දැන් බලන්න දැන් මේ ආයතන හරහා අපි හිතමු කෙලෙස් ඇතුළට ආවයි කියලා. ඇතුළට එන්න ඉඩ නොදී වළක්වගෙන ඉන්නවා. නාදි වාසයති කියලා කියන්නේ ඒක. එන්න දෙන්නේ නැහැ කෙලෙස් වලට. ඒක අතින් අල්ලගෙන ඉන්න එකක් නෙවෙයි. ඒක සිහියෙන් බොහොම සිහියෙන් ඉන්නවා. සිහියෙන් ඉන්නකොට කෙලෙස් වලට එන්න ඉඩක් නැහැ. දැන් අප්‍රමාදය කියන්නේ ඒකනේ. සිහිය. එහෙමනම් බොහොම සිහියෙන් හැම වෙලේම සති සම්පජන්යෙන් ඉන්නේ. කෙලෙස් වලට එන්න ඉඩක් නැහැ. ඒකනේ අපි භාවනා කරනවා කියලා කරන්නේ ඔය කෙලෙස් වළක්වගෙන ඉන්න එකනේ. ඒ කෙලෙස් වලට එන්න ඉඩ නොදී සිහිය හොඳට ඉස්සරහට දානවා. සිහිය හොඳට ශක්තිමත්ව තියෙනකොට කෙලෙස් වලට එන්න බෑ. එහෙනම් අපි ටිකක් සිහිය දිනු කරගන්නට ඕන. ඊළඟට පින්නතුනේ දැන් කෙලෙස් ඇතුළට ආවත් වහාම අයින් කරන්නත් සිහියක් තියෙන්න ඕන. නැත්නම් තින් දන්නේ ඇතුළ කුණු වෙනකම්. එහෙනම් ඒ සඳහාත් සිහියක් තියෙන්න ඕනේ. ඇතුළට ආපු කෙලෙස් අයින් කරන්න. සිහියෙන් හිටියේ නැත්නම් මේක කරන්න බෑ. පජහති. ඇතුළට ආපු කෙලෙස් අයින් කරන්න ඕන. ඊළඟට කෙලෙස් අයින් කරනකොට චුට්ටක් එහෙම මෙහෙන් ඉතුරු කරගෙන අයින් කරන්නේ සියල්ල අයින් කරන්නත් සිහිය තියෙන්න ඕන. ඊළඟට එන පාරට කෙලෙස් ප්‍රහාණය කරන්න මේ සිහිය අවශ්‍ය කරනවා. එහෙමනම් සිහිය දියුණු කරනවා කියලා කියන්නේ එතන මුළු ධර්මයේම තියෙනවා. එහෙනම් සිහිය දියුණු කරගන්නට ඕන. මේක 6 වෙනි කාරණේ. 7 වෙනි එක ප්‍රාකාරය. රාජ්‍ය වටේට ප්‍රාකාරයක් ගැන කිව්වනේ. එහෙනම් ජීවිතේට
අත්‍යවශ්‍ය දේ ප්‍රාකාරය වගේ තමයි ප්‍රඥාව. ප්‍රඥාව කියලා කිව්ව උද්‍යත්තගාමිනී පඤ්ඤා ඇතිවීම නැතිවීම පිළිබඳව අපට අවබෝධයක් තියෙන්නට ඕන. ඒ අවබෝධය නැත්තම් අපට එකකින් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. පින්නතුනි මෙන්න මේ අවබෝධය ප්‍රඥාව කියන එක අපට ඕන කරනවා. ඇත්තටම මේ කෙනෙක් මැරෙනවා කියන හැඟීමක් තියෙන යා ප්‍රඥාවන්තයෙක්. සමහරව අද ඉන්නවා නිකන් අමරණීය ලීලාවෙන් ජීවත් වෙන්නේ. ප්‍රඥාව අහලකවත් නැහැ. මේ කියන්නේ සල්ලි හම්බ කරන ප්‍රඥාව නෙවෙයි. ඇතිවීම නැතිවීම පිළිබඳව හෝ ඇති වෙනවා වගේ මේක නැති වෙලා යනවා. මේ ජීවිතයේ තියෙන යථා ස්වභාවය දන්න ඇත්ත ඇති සැටියෙන් දන්න ස්වභාවය. එහෙමනම් මෙන්න මේ අවබෝධය ප්‍රඥාව තියෙන්නට ඕන. එතකොට බලන්න දැන් මේ කාරණා 7 මහා අමාරුම දේවල් නෙවෙයි ජීවිතයට ගලප ගන්න. ඉතින් මේ කාරණා 7 තියෙනවා නම් ජීවිතේට ලොකු පිළිසරණක් ලැබෙනවා. මොනවද? සද්ධාව, ඊළඟට ලැජ්ජා බය දෙක, ඊළඟට පින්නතුනි බහුසුතකම, ඒ කියන්නේ ධර්මයේ පිළිබඳව තියෙන හොඳ අවබෝධය, ඊළඟට පින්නතුනි වීරිය, ඊළඟට සිහිය සහ ප්‍රඥාව. ඔන්න කරුණු 7. මේවා කාටවත් අමාරු දේවල් කියලා මම හිතන්නේ. සාමාන්‍ය ඕන කෙනෙකුට ඒ මට්ටමින් මේවා දිනු කරන්න පුළුවන්. ඉතින් ඔය කාරණා දිනු කරගෙන හිතේ යම් යම් මට්ටමකට දිනු කරගෙන ඉන්නකොට හිතට සැනසෙල්ල තියෙනවා. වැරදි කරන කෙනෙකුට පින්නතුනි කවදාකවත් සැනසෙල්ලක් නැහැ. ඉතින් අපි මෙත් භාවනාව ටිකක් වඩනවා නම්, ඒ වගේම බුද්ධානුස්සතිය ටිකක් වඩනවා නම්, හැමදාම බුද්ධ වන්දනාව කරනවා නම්, ඊළඟට විශේෂයෙන්ම තමන්ගේ හිතට එකඟව වැරදි කියලා හිතන දේවල් නොකර ඉන්නවා නම්, කොටින්ම සීලවන්තව ඉන්නවා නම්, එයා ඒකාන්තයෙන්ම සැනසෙල්ලෙන්මයි ඉන්නේ. අන්න ඒ දේ පින්නතුල මතක තියාගන්නට ඕන. ඊළඟට මේ සූත්‍ර දේශනාවේ තවත් අභ්‍යන්තරික කාරණා 4ක් කියවුණානේ. දැන් මේ රාජ්‍ය ඇතුළේ ජලය, ධාන්‍ය, අපරන්ත භෝග, සතුන්ට අවශ්‍ය කරන තෘණ ආදී දේවල්, ඊළඟට සෞඛ්‍ය සේවය කියන මේ කාරණා 4. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාරනවා පරිපූර්ණ රැකවරණයක් හදාගන්න නම් අභ්‍යන්තරික කාරණා 4ක් දිනු වෙන්න ඕන. ඒ කාරණා 4 තමයි පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යාන 4. පඨම, ဒုတိ ය, තතිය, චතුර්ථ කියන මේ ධ්‍යාන. පින්නතුනේ මේ ධ්‍යාන උපදවලා එතනින් සෑහීමකටපත් වෙනවා කියන එක නෙවෙයි මෙතනින් කියන්නේ. නීවරණ යටපත් කරලා හොඳ ඒකාග්‍රතාවයකට ආපු කෙනෙකුට අනිත්‍ය දුක්ඛ අනාත්ම අල්ලනවා කියන එක මහ ලොකු දෙයක් නෙවෙයි. එහෙමනම් ඒ தത്വයට දැන් සූත්‍ර දේශනාවල බොහෝ සෙයින් තියෙන්නේ මේ ධ්‍යාන උපදවලා කෙලෙස් යටපත් කරලා තදංග විස්කම්බන වශයෙන් යටපත් කරලා ඒ තුලින් තමයි සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරන්න තථාගතයන් වහන්සේ බොහෝ සෙයින් උගන්වන්නේ. කෙලින්ම විපස්සනා වඩලත් කෙලෙස් නැති කරනවා. නමුත් මේ විදිහට ගිහිල්ලත් විශේෂයෙන්ම කෙලෙස් නැති කරනවා. එතකොට දැන් ධ්‍යාන. අපි එක ධ්‍යානයක් පිළිබඳව කතා කරමු. පඨම ධ්‍යානය. ධ්‍යාන කියන වචනේ කිව්වහම 아무තු බයක් ඇති කරගන්න දෙයක් නැහැ. පින්නතුනේ ධ්‍යානය කියලා කියන්නේ ඒ තුල හොඳට ඒකාග්‍රතාවයෙන් ඉන්න පුළුවන්. ඒ කර්මස්ථානයේ තුල. දැන් ධ්‍යානාංග තියෙනවනේ විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතාව සහිත පඨම ධ්‍යානය. විතක්ක කියලා කියන්නේ ඒ අරමුණේම අපි හිතමු දැන් අට්ටික සංඥාව වඩනවා කියලා. අට්ටි කියන සංඥාව තුළම ඉන්න පුළුවන්. ඒ තුළම විතර්ක කරන්න පුළුවන්. ඒ තුළම ඉන්න පුළුවන්. අන්න. එතන සතිය තියෙනවා. විචාර කියලා කියන්නේ ඒ තුළ හොඳට හසුරවන්න පුළුවන්. මේ විචාර අවස්ථාව වෙනකොට ඇත්තටම කයේ ලොකු සැහැල්ලුවක් ඇති වෙනවා. වචනේ කය සිතෙහි දෙකේම ලොකු සැහැල්ලුවක් ඇති වෙනවා. පස්සද්ධියක්.
ඇත්තට මේක පස්සද්ධිය කියලා කියවනම් හොඳයි. පස්සද්ධිය සැහැල්ලුව තමයි. මහා පුදුම සනසිල්ලක්. විචාර. ප්‍රීතිය කියලා කියන්නේ ඒ නිසාම මහා ප්‍රීතියක් දැනෙනවා. දැන් බලන්න අපි හොඳ වැඩක් කරපුවාම හිත පුරාම දානයක් එහෙම දුන්නාම අමුතු ප්‍රීතියක් දැනෙනවනේ. අන්න ඒ වගේ. ඊට වඩා මහා ප්‍රබල ප්‍රීතියක් දැනෙනවා කෙලෙස් නැති වෙනකොට. ඇයි දැන් අර කර්මස්ථානයේ තුලම ඉන්නේ. ඊළඟට ඒ ප්‍රීතිය නිසා පුදුම සැපයක් සුඛ. ශරීරේ පුරාම ලොකු සැපයක් දැනෙනවා. ඊළඟට ඒ සැපේ නිසා ඒකත් එක්කම ලොකු එකඟ බවක් ඒකාග්‍රතාවයක්. ඔන්න ඔය අංග සම්පූර්ණම ඒකට කියනවා පඨම ධානය කියලා. ඉතින් ඕක පින්නතුනේ තව දිනු වේගන යනවා චතුත්ථ ධානය දක්වා. එතකොට ඒ සිතෙහි නීවරණ නැත්තම් පිරිසිදු හිතකින් යථාර්ථය දකින්න ලේසි. ඒකයි බුදුරජාණන් වහන්සේ සීලේ ඉඳලා ඔය ක්‍රමානුකූලව පියවරෙන් පියවර අපට මේ ධර්මයේ කියා දීලා තියෙන්නේ පින්නතුනේ මේවා ජීවිතයට ක්‍රමානුකූලව ගැලපෙන්න ඕන. එහෙම නැතුව මේවා දැනගත්තා කියලා ඒක අප්‍රමාදයක් වෙන්නේ නැහැ. මේවා ප්‍රායෝගික ජීවිතයට ගැලපුණොත් තමයි ඒ තුලින් අපට සැනසෙල්ලක් ලැබෙන්නේ. දැන් බලන්න අපි සද්ධාව පිළිබඳ හොඳට දන්නවා. සද්ධාව පිළිබඳ දැනගත්තට වැඩක් නැහැ නේ. ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒවා පිළිබඳව ඒ තුල තමන් නැත්නම් තමන්ගේ ජීවිතයට ඒක ගැලපෙන්නේ නැත්නම් ඒක නිකන් විශයක් ඉගෙන ගන්නවා. වීරිය මෙන්න මෙහෙමයි කියලා ඒකේ අටුවා ටීකා ඔක්කොම දන්නවා. හැබැයි තමන්ගේ ජීවිතේ ගැලපිලා නැත්නම් වීරිය ඉතින් එතන වැඩක් නැහැ. එතන අප්‍රමාදී නැහැ. එතන ප්‍රමාදී පුජ්‍යලෙක් ධර්මයේ දැනගත්තට වැඩක් නැහැ. තමන්ගේ ජීවිතයට ගැලපෙන්න ඕන. එහෙම ගැලපුණොත් තමයි අප්‍රමාදී පුජ්‍යලෙක් බවට පත් වෙන්නේ. එතකොට බලන්න එහෙමනම් පින්නතුනේ මෙන්න මේ ක්‍රමයට අපට සැනසෙල්ල හදා ගන්න පුළුවන්. මුලින් හොඳට සීලවන්තව සීලය දියුණු කරගෙන ඒ සඳහා කල්යාණ මිත්‍ර ඇසුර ලබාගෙන ඊළඟට සීලවන්ත වෙලා ඒ සද්ධාවත් එක්ක මේ ගමන ඉස්සරහට ආවොත් අපිට විශාල සැනසෙල්ලක් ධර්මයේ තුලින් ලොකු සනාතන රැකවරණයක් හදා ගන්නට අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ පින්නතුන්ලා විශේෂයෙන් මානසික සුවය ධර්මයේ තුලින් ඇති කර ගන්නට දේශනාවක් කරන සේක්වා කියන එක ආරාධනාව මම හිතනවා මේ කියන ධර්මකාරණා තමන්ගේ ජීවිතයට ගලප ගන්න ලැබුණොත් ඇත්තටම පින්නතුනි පුදුම සැනසෙල්ලක් ලැබෙනවා. කවදාකවත් හිතන්න එපා මේ කෙලෙස් වලින් නම් සැනසෙල්ල හොයන්න. බොහෝ දෙනා මේ කෙලෙස් වලින් සැනසෙල්ල හොයනවා. ඒක වෙන්නේ නැති දෙයක්. නිකලස් භාවයේ තුලින්ම තමයි අපට සැනසෙල්ල හදා ගන්න පුළුවන්. ඒ නිසා මේ පින්වත් හැම දිනාටම මේ කෙලෙස් කපන්න. මොකද මේ කෙලෙස් කියන දේවල් අපිට අයිති දේවල් නෙවෙයි. කෙලෙස් කියන්නේ අපිට අයිති දෙයක් නෙවෙයි. එහෙමනම් ඒ කෙලෙස් කපන්න පුළුවන්. ඒ කෙලෙස් අඩු කරගන්න තරමට අපිට ඒකාන්තයෙන්ම මහා ධර්මමය සැපයක් හදා ගන්නට පුළුවන්. ඒ නිසා පින්වත් හැම දිනාටම මම නැවත වාරක් මතක් කරන්නම් සද්ධාව දිනු කරගන්න. ඒ වගේම හිරියොත්ප්ප දෙක ඇති කරගන්න, බහුසුතකම ඇති කරගන්න, වීරිය ඇති කරගන්න, සිහිය ඇති කරගන්න, ප්‍රඥාව දිනු කරගන්න. ඔන්න කාරණා 7. ඊළඟට හොඳ කර්මස්ථානයක් ආනාපාන සතිය හරි අසුබය හරි මොනවා හරි කර්මස්ථානයක් උපයෝගී කරගෙන මේ පඨම ද්විතීය තතිය චතුත්ථ කියන ධ්‍යාන උපදවලා ඒ තුලින් අපේ අවසාන ඉලක්කය කරා යන්නට අපට අවස්ථාව ලැබෙනවා. ඉතින් එහෙමනම් පින්වත් හැම දිනාටම මේ දේශනාවත් අපට ඒකාන්තෙන් සසර දුකින් අත මිදීම පිණිසම උපකාර වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරගනිමු. ඉතින් අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන්නේ ගෝනවිල මාකඳුර සෙනසුම නිවසේ පදිංචි ඉන්ද්‍රා ගුණසේකර මහත්මිය,
පී.ඒ. ජයතිලක මහත්මයා, ශානක රොෂාන් ජයතිලක මහත්මයා, සුමුදු සසිකලා මහත්මිය ඇතුළු ඒ පින්වත් හැමදෙනා. ඒ හැමෝටම මේ කුසලය උතුම් ධර්ම අවබෝධයේ පිණසම වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පරලෝසෙපත් හේරත් මුදියන් සීලාගේ ගුණසේකර පියාණන්ට, සෙනරත් දසනායක අප්පුහාමිලාගේ ඥානවතී දසනායක මෑණියන්ට, ඒ වගේම පෙරම්බුඩි ආරච්චිගේ අමරානන්ද පියාණන්ට, මිරිස්ස ආරච්චිගේ කමලාවතී මෑණියන් ඇතුළු දෙපාර්ශ්වයටම උරුමකම් කියන සතර වර්ගයේ සියලුම පරලෝසෙපත් ඒ වර්ග පරම්පරාවේ සියලු ඥාතීන්ට මේ කුසල් නිවන් පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඒ මාකදුර ගෝනවිල චනසුම නිවසේ පදිංචි ඉන්ද්‍රා ගුණසේකර මහත්මාව, පී.ඒ. ජයතිලක මහත්මයා, දියණිය වන සුමුදු සසිකලා බෑණනුවන් කසොන් මధుරසිංහ, මිනිබිරිය ටෙනුකි ලෙහන්සා මధుරසිංහ දියණිය ඇතුළු හැම දිනාටම සියලු යහපත වේවා. දැනට කැනඩාවේ පදිංචි සිටින පුතුණුවන් වන ශානක රොෂාන් ජයතිලක, ලේලිය නිම්නි හසංකා, ඒ වගේම මුණුබුරු ගගන දිනෙත් කියන මේ සියලු දෙනාටම ග්‍රහපල දුරු වී නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන් ඉටු වේවා. ඒ වගේම වහවහාම මේ ධර්මයේ අවබෝධ කරගන්නට හැමදෙනාටම ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ධර්ම දානයෙන් ජනිත වන්නා සීල කුසල් බලෙන් ටෙනුකි ලෙහන්සා මధుරසිංහ දියණියගේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. රටට ජාතියට ආගමට වැඩදායි පුණ්‍යවන්ත දරුවෙක් හැටියට කටයුතු කරන්නට තුරුණුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ මේ මාස 22 වන දිනට ජන්මදිනයේ යෙදෙන සුමුදු සසිකලා මහත්මියගේ සියලු පුණ්‍යවන්ත ජන්මදිනයක් වේවා. සියලු ග්‍රහපල දුරු වී නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව සිටින සියලු ඥාතිහිත මිත්‍රාදී හැම දිනාටම සියලු සැනසෙල්ල වේවා, චිරජීවනයේ වේවා කියලා ප්‍රාර්ථනා කරන දේශකයන් වහන්සේට සෙත් පතනවා. මහා සංඝරත්නයට සෙත් පතනවා. ප්‍රඥා නාලිකාවේ ගෞරවනීය අනුශාසක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටම සෙත් පතනවා. ඒ වගේම දැනට පවතින මේ වසංගත තත්වයෙන් පීඩාම් දින ලක්වැසි ලෝවැසි සියලු දිනාටම දුක් නිරෝගී භාවය චිරජීවනයේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ශක්දෙව්දුන් ප්‍රධාන සියලු දිව්‍ය රාජ මණ්ඩලයට ඒකාන්තයෙන් මේ පින් පෙනේවා. දෙවියන්ටත් මේ කුසල් නිවන් පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවීචේ පටන් බවාග්‍රයම දක්වා විසෙන සියලු සත්ත්ව ප්‍රජාවට මේ කුසල් පෙනේවා. සියලුම සත්වෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, පාරමී පුරා නිවන් අවබෝධ කරගනිත්වා කියලා සැමට පින් දෙමු. අවසාන වශයෙන් පින්වත් ඉන්ද්‍රා ගුණසේකර මහත්මයාව ප්‍රධාන අපි හැම දිනාටම ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක් නැති සියල්වෙන් වෙන් වූ අජාති අජර අව්‍යාධි අමරණීය නිර්වාණ ධාතුව ඒකාන්තයෙන්ම සාක්ෂාත් කර ගැනීම දක්වාම මේ කුසල් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. මෝහක්ඛයෝ නිබ්බානං